අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ 2020 පේපර් එකේ නෙට්වර්ක් ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය කොහොමද හදන්නේ කියලා ඉංග්‍රීසි පේපර් එකේ තියෙන ප්‍රශ්නය ඉංග්‍රීසි version එක තමයි අද මම එක්ස්ප්ලেইন කරන්න යන්නේ. හරි මේ ප්‍රශ්නේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඉල්ලලා තිබුණා මේක හදන විදිහ කියලා දෙන්න කියලා. හරි අපි බලමු කොහොමද මේ ප්‍රශ්නේ ලේසියෙන්ම කෙටි කාලෙක හදාගන්නේ කියලා. Okay මේකේ සිනාරියෝ එකක් තියෙනවා මේ සිනාරියෝ එකත් එක්කම අපිට පේනවා ටේබල් එකක් දීලා තියෙනවා ඊළඟට points පහක් explain කරලා තියෙනවා ඊළඟට questions A B C D නේ හතරක් තියෙනවා B question එකේ ටේබල් එකක් fill කරන්නත් තියෙනවා හරි බලමු කොහොමද මේක කරන්න කියලා හොඳයි මුලින්ම බලමු මොකද්ද මේ කියලා තියෙන සිනාරියෝ එක. The PQR company has 3 departments, namely finance, marketing, and human resources. At present, all the activities of the PQR company are conducted manually. The company decided to computerize all their activities by establishing an IT unit with a computer lab for staff training. Resources will be allocated for each department and IT unit as follows. Scenario එකේ ගොඩක්ම තියෙන්නේ අපේ ප්‍රශ්නෙට term වැදගත් නැති දේවල් තමයි ගොඩක් කියලා තියෙන්නේ. හරි ඊළඟට මේ table එකේ පෙන්නලා තියෙනවා කොහොමද දැන් මේ අලුතෙන් computerize කරන්න යන PQR company එකේ එක departments වලට department හතරක් අපිට පේන්න තියෙනවා. Finance, HR, IT unit, marketing. දැන් මේ ඩිපාර්ට්මන්ට් හතරට රිසෝසස් allocate කරලා තියෙන්නේ කොහොමද? කම්පියුටර්ස්, printers, software servers වෙන වෙනම පෙන්නලා දීලා තියෙනවා. එතකොට කම්පියුටර්ස් වෙනම ගානක් allocate වෙලා තියෙන IT unit එකට 50 computers. ඒ වගේම printer type දෙකක් මට පේනවා මේ column එකේ network printers and just a printer. අපි බලමු කොහොමද මේ දෙන්න වෙනස් වෙන්නේ කියලා ඉස්සරහට. software servers department හතරට servers හතරක් තියෙනවා AIS for finance, HRIS for HR, LMS for IT unit and MKIS for marketing. හරි දැන් අපි බලමු මොකද්ද පළවෙනි question එක කියලා. Right, question A. Which network topology is the most suitable to satisfy all the above mentioned requirements? Give one reason to justify your answer. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොන topology එකද අපිට ලේසියෙන්ම මේ හැම දෙයක්ම satisfy කරන්න මේ requirement එක. මෙන්න මේ table එකේ කියලා තියෙන requirement එක satisfy කරන්න පුළුවන්. හොඳම topology එක මොකක්ද කියලා තමයි first question එකේ අහලා තියෙන්නේ. And also give one reason to justify your answer. So what is the best topology? සාමාන්‍යයෙන් අපි topologies කිව්වම අපිට මතක් වෙනවා bus topology, ring topology, star topology, mesh topology, ඊළඟට topologies දෙකකට වඩා එකතු වුණොත් hybrid topology, ඊළඟට tree topology, ඔය වගේ topologies කීපයක් තියෙනවා. ඉතින් හැම topology එකකින්ම අද ගොඩක්ම popular වෙලා තියෙන topology එක. ඒ කියන්නේ සාමාන්‍ය company එකකට පොඩි LAN එකක් හදන්න popular වෙලා තියෙන topology එක තමයි star topology එක. හරි star topology එක මොකද ගොඩක් popular වෙලා තියෙන එකක් තමයි cost effective. ඒ ලොකු cost එකක් යන්නේ නැහැ. එක centralized switch එකක් ගන්න පුළුවන්. centralized switch එකක් අරගෙන ඒකට ඔක්කොම computers, servers, printers හැම දෙයක්ම connect කරගන්න පුළුවන්. හැබැයි වෙනත් අපි ගත්තොත් ring topology එක නැත්නම් tree topology එක වගේ ගත්තොත් ඊට වඩා ලොකු cost එකක් යනවා. මොකද switches වැඩි ගාණක් යනවා. ඒ වගේම තවත් වැඩිපුර devices යන්න පුළුවන්. network devices, communication devices, ඒ වගේම mesh topology ගත්තොත් ගොඩක් cables යනවා. ඉතින් ඒක නිසා ගොඩක්ම අපිට කියන්න පුළුවන් star topology
is suitable for this network කියලා answer එක දෙන්න පුළුවන්. ඒ වගේම give one reason. මේක reliable topology එකක්. reliable topology එකක් කියලා කියන්නේ ගොඩක්ම කියන්නේ කල් පවතින stable static topology එකක්. ඒ කියන්නේ ලේසියෙන් troubles දෙන්නේ නැති. වැඩි කලක් use කරන්න පුළුවන්. වැඩි කලක් use කරන්න පුළුවන් කියන එකේ තේරුම තමයි failures වෙන්න තියෙන ඉඩ අඩු topology එකක් කියලා කියන්න පුළුවන්. මොකද මේක එක කේබල් එකකට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මේ network එකෙන් ඒ device එක විතරයි disconnect වෙන්නේ. දැන් අපි බැලුවොත් bus topology එකේ backbone cable එකට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒ network එකම down වෙනවා. ring topology එකේ ring එකට ප්‍රශ්නයක් වුණොත් ring cable එකට ප්‍රශ්නයක් වුණොත් ඒ මුළු network එකම ඒ LAN එකම down වෙනවා. හැබැයි star topology එකේ එක wire එකකට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒ අන්නේ wire එක IT device එක විතරයි network එකෙන් disconnect වෙන්නේ. අන්න ඒක නිසා අපිට කියන්න පුළුවන් reliable topology එකක් කියලා. ඉතින් මේකට answer එක ඔයාලට දෙන්න පුළුවන් highly reliable topology since one device or cable failure won't affect for the other network components. ඔය විදිහට අපිට පුළුවන් first question එකට answer එක දෙන්න. Right. Then question B. The network administrator has received 192.168.14.0/24 as the IP address block for the company. The IP addresses for the nodes are to be allocated after making 4 subnets from this address block for each department or unit. The following incomplete table shows the subnetting. Write down the missing IP addresses for each department or unit using the following table format. Assume that subnetting is done under the consideration of future expansion of each department or unit. මේ brackets ඇතුලේ මෙන්න මේ දේ කියලා තියෙනවා. Assume that subnetting is done under the consideration of future expansion of each department or unit. දැන් මේක කියන්නේ future expansion එකක්. එහෙම නැත්නම් අනාගතයේදී වැඩිපුර computers ගානක් තවත් computers තවත් devices මේ LANs වලට එකතු කරගන්න idea එකක් තියෙනවා company එකට. අන්න එතකොට network එකේ ඉඩ තියෙන්න ඕන. හරිද? network එකේ වැඩිපුර IPs assign කරන්න පුළුවන් වෙන්න ඕන මේ ඉස්සරහට එකතු වෙන devices වලට. එතකොට අපි subnet කරන්න ඕන host IP තව extra host IP ටිකක් තියාගන්න පුළුවන් විදිහට තමයි subnet කරන්න ඕන. ඒක තමයි මෙන්න මේ brackets වලින් කියලා තියෙන්නේ. ඒ කියන්නේ හරියටම අපි subnet කළොත් එහෙම host devices වලට තවත් අලුතෙන් එකතු කරගන්න host devices වලට ඉඩ නැති වෙන්න ඒක successful subnetting එකක් වෙන්නේ නැහැ. හරි. ඒ වගේම මෙන්න මේ IP එක. මේ IP එක 192.168.14.0/24 මෙන්න මේ IP එක දීලා තියෙන CIDR notation එකේ. හරි. එතකොට මේ /24 කියලා කියන්නේ මොකක්ද? Number of bits. Number of bits allocated for the network side. Number of bits allocated for the network side. එතකොට මෙන්න මේ IP එකෙන් කොච්චර bit ප්‍රමාණයක් network side එකට ගිහිල්ලා තියෙනවද? bits 24ක් ගිහිල්ලා තියෙනවා network side එකට. එතකොට මුළු bits ගාන කීයද IP එකක? 32යි නේ. version 4 IP එකක total bits ගාන 32යි. එතකොට 32න් 24ක් network side එකට ගිහිල්ලා තියෙනවා. එතකොට bit 8ක් ඉතුරු වෙලා තියෙනවා host side එකට. ඒ කියන්නේ මේක class C IP එකක් නේ. class C IP එකක් කොහොමද දෙන්නේ? network side එකට octet 3ක් එනවා. host side එකට එක octet එකක් එනවා නේ. So the first network portion octet 8 bits,
second octet 8 bits, third octet 8 bits, and fourth octet 8 bits. So 8 into 3, 24 bits for the network side and 8 bits for the host side. ඒක තමයි මෙන්න මේ 24 එකෙන් කියලා තියෙන්නේ /24 කියලා තියෙන්නේ. ඒක ඉන්ඩිකේට් කරනවා network portion එකට IP එකේ network portion එකට bits කොච්චර ගාණක් දීලාද කියලා. හරි. දැන් මෙන්න මේ B question එකට අපිට තියෙන්නේ මේ table එක fill කරන්න. හරි. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. අපිට දීලා තියෙන IP එක තමයි 192.168.0/24. හරි මේක තමයි අපිට දීලා තියෙන IP එක වෙන්නේ. හරි දැන් බලමු අපිට කොච්චර bit ගානක් නේ host දැන් subnet කරනවා කියන්නේ මොකද්ද? host side එකෙන් bits ගානක් borrow කරනවා network side එකට නේ. ඒක නැත්නම් host side එකෙන් bits ප්‍රමාණයක් අපි ගන්නවා network side එකට. මේ එකම IP address එක තියාගෙන මේක ඇතුලේ තවත් sub networks හදන්න. මේ IP එක වෙනස් කරන්නේ නැතුව sub network හදන එකට තමයි අපි subnetting කියලා කියන්නේ. ඉතින් sub network හදන්න host side එකෙනුත් bits අපිට ගන්න වෙනවා network side එකට. හරි. එතකොට මම ආයෙත් මේ IP එක ලියනවා 192.168.14. right last octet එකේ මම bits ටික මෙන්න මේ විදිහට මාක් කරනවා 3 4 5 6 7 8. හරි මම මේකට x කියලා දාගත්තේ last octet එකේ bits 0 වෙන්නත් පුළුවන් 1 වෙන්නත් පුළුවන් අපි දන්නේ නැහැ. ඒ නිසා x කියලා දාගත්තා. හරි. එතකොට අපිට departments කීයක් තියෙනවද? departments තියෙනවා 4ක්. departments 4ක් තියෙනවා නම් අපිට එකිනෙකට වෙනස් subnet IP 4ක් හදා ගන්න වෙනවා. subnet IP unique subnet 4ක් හදා ගන්න නම් host side එකෙන් bits කීයක් අපිට ගන්න වෙනවද? host side එකෙන් අපිට bits ගන්න වෙනවා 2ක් නේද? මොකද එක bit එකක් අපි borrow කරොත් මේ bit එකට යන්න පුළුවන් combination ගාන 2යි නේ 0 or 1. හැබැයි අපි bit 2ක් allocate කළොත් bit 2කට combination තියෙනවා ඔක්කොම 4ක් නේද? bits 2කින් අපිට combination 4ක් හදන්න පුළුවන්. අන්න ඒක නිසා මෙන්න මේ company එකට subnet කරන්න bits 2ක් borrow කළොත් ඇති කියලා අපිට ගන්න පුළුවන්. bits 3ක් borrow කළොත් මොකද වෙන්නේ? bits 3ක් borrow කරොත් subnets කීයක් හදන්න පුළුවන්ද? bits 3කින් combination 8ක් ගන්න පුළුවන් නේද? combination 8ක් ගන්න පුළුවන්. ඉතින් ඒ bit 3ක් උනත් borrow කරලා අපිට හදන්න පුළුවන්. හැබැයි question එකේ කියලා තියෙනවා future expansion එකක් ගැන. ඒ කියන්නේ අනාගතයේදී තවත් computers devices මේ network එකට allocate කරගන්න වෙනවා කියලා. ඉතින් මේක නිසා වැඩිපුර bits අපි waste කරන්නේ නැතුව network side එකට host side එකට දෙන්න පුළුවන් උපරිම bits ගන්න දීලා අපිට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගත්තම ඇති. හරි ඒක නිසා දැනට bits දෙකක් නේ ගත්තොත් ඇති කියලා හිතමු. හරි. එතකොට අපිට first subnet එක මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. හරි first subnet එක number 1 192.168.14. දැන් මේ bits දෙක අපි වෙන් කරගත්ත bits දෙකට 0 allocate කළොත් එතකොට IP එක කීයද එන්නේ? 192.168.14.0. ඒතර අනිත් bits ටිකත් අපිට
0 කියලා ගන්න පුළුවන්. network address කියන්නේ host side එක 0 කියන එක. right. ඊළඟට second subnet එක ගන්න පුළුවන් 192.168.14 දැන් ගන්නවා 0 1 නේ second combination 0 1 හරි 0 1 කියලා ගත්තාම මෙතන එන network IP එක තමයි 192.168.14 දැන් මෙතන 1 කියලා කියන්නේ value එක කීයද ඉස්සෙල්ලා නම් ගත්ත bits දෙකේම value එක 0 හැබැයි දැන් second subnet එකට මෙන්න මේ 7th bit එක 1 කියලා ගත්තා. එතකොට 7th bit එකේ අපි බලන්න ඕන base value එක කීයද කියලා. එතකොට අපි මුලින් නම් බැලුවොත් last octet එකේ base values 2 to the power 0 2 to the power 1 2 3 4 5 6 7 එතකොට මේ 2 to the power values වල value එක real value එක කීයද 2 to the power 0 1 then 2 to the power 1 2 4 8 16 32 64 128 ඔන්න ඔය විදිහට තමයි අපිට values ටික ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මෙන්න මේ 2 to the power 6 කියලා කියන්නේ කීයද 64. අනිත් bits ඔක්කොම 0 තියෙන්නේ. network IP එක නිසා 14.64 තමයි අපේ second subnet එකේ network IP එක වෙන්නේ. හරි ඊළඟට අපි බලමු third subnet එක 192.168.14 dot next combination එක 1 0 නේ මේ bit දෙකේ next combination එක 1 0 හරි එතකොට ඉතිරි bits ටික අපි 0 කියලා දාගන්නවා එතකොට මේකේ network IP එක වෙන්නේ 192.168.14 dot දැන් මෙතන 1 කියලා කියන්නේ කීයද 2 to the power 7 2 to the power 7 කියන්නේ 128 හරි ඉතින් අපේ third subnet එකේ network IP එක දැන් fourth subnet 192.168.14 final one final combination 1 1 final combination 1 1 right. මෙතන subnet එක වෙන්නේ 192.168.14 dot දැන් මෙතන value එක කීයද 64 මෙතන value එක 8 bit එකේ value එක 128 so 128 plus 64 192 දෙකේම එකතුව 192 හරි ඔන්න දැන් අපිට තියෙනවා IP ටික 14.0 then 64 128 192 හරි එතකොට මේ table එකේ first column එක ඔන්න ඔය විදිහට අපිට fill කරගන්න පුළුවන් ඊළඟට second column එක තියෙන්නේ එයා බැලුවොත් question එක තියෙන table එක දැන් අපි මේ table එකට මුලින්ම දීලා තියෙනවා කොහොමත් finance department එක 140 කියලා හරි එතකොට අපි අනිත් columns තුන අනිත් rows තුන fill කරගමු 192 168 14 ඉදමදි 192 168 14 පිට ආවේ 64 ඊළඟ එකයි 192
168 14 128. Last one 192 168 14 192. ඔය විදිහට තමයි අපි first column එක fill කරගන්නේ network IP වලින්. ඊළඟට broadcast ID එක තියෙනවා, ඊට පස්සේ subnet mask එක තියෙනවා, ඊළඟට usable IP address range එක තියෙනවා. හරි. ඊළඟට බලමු subnet mask එක දැන් already දීලා තියෙනවා 255.255.255.192 කියලා. හරි. අපි ආයෙත් බලමු අපේ drawing එක කොහොමද මේ subnet mask එක එන්නේ කියලා. right. එතකොට subnet mask එකක් ලියන්නේ හැමතිස්සෙම subnet mask එක indicate කරන්නේ මොන bits ද මොන octets ද network side එකට තියෙන්නේ, ඒ වගේම මොන octets ද host side එකට තියෙන්නේ කියන එක. so 255 කියන එක අපි දාන්නේ network side එකට. 0 කියන එක apply වෙන්නේ host side එකට. දැන් original class C IP එකක් ගත්තොත් ඒ IP එකේ 192 දැන් අපි තියෙන IP එක ගමු 168 14 0 නේ. හරි අපේ දැනට තියෙන IP එක. හරි මේකේ subnet mask එක කොහොමද එන්නේ 255 255 255 0 නේ class C subnet mask class C original mask එක එන්නේ 255.255.255.0 නේ. එතකොට 255 කියන number එක apply වෙන්නේ network side එකට තියෙන octets වලට. 0 කියන value එක apply වෙන්නේ host side එකට තියෙන octets වලට නේ. ඒක තමයි subnet mask එක හැදිලා තියෙන්නේ. එතකොට මේ 255 කියන එක කොහොමද ආවේ? 255 කියන එකේ තේරුම තමයි මේ bit 8ක් නේ, octet එකක් කියන්නේ bit 8ක් නේ. ඔය bit 8ම එකේව වුණොත් එතන තියෙන value එක කීයද 255යි. bit 8ේම දෙකේ බලයන් ඔක්කොම එකතු කරොත් එන්නේ කීයද? එහෙම නැත්නම් bit 8ක decimal value එක කීයද 255යි. හරි. එතකොට network side එකට තියෙන හැම bit එකක්ම අපි ගන්න එකක් විදියට. network side එකට තියෙන හැම bit එකක්ම අපි ගන්න එකක් විදියට, එක විදියට binary 1 විදියට ගත්තොත් එතන decimal value එක තමයි හැම octet එකකටම 255 කියලා අපි කියන්නේ. right. දැන් subnet කරාට පස්සේ තවදුරටත් host side එකේ මුළු bit 8ම 0 නෙමෙයි නේ, මුළු bit 8ම host වලට නෙමෙයි අයිති වෙලා තියෙන්නේ. මේක subnet කරාට පස්සේ තවදුරටත් last octet එකේ bits 8ම host side එකට යන්නේ නැහැ. මොකද bits දෙකක් borrow කරා. bits දෙකක් අපි ගත්තා network side එකට. අන්න එතකොට subnet එක වෙනස් වෙනවා. subnet mask එක වෙනස් වෙනවා. හරි. දැන් ඔන්න මෙන්න මේ bits දෙක තමයි අපි borrow කරලා තියෙන්නේ නේ. එතකොට මේ bits දෙක අයිති වෙන්නේ network side එකට. එහෙනම් අර කලින් තියෙන හැම octet එකේම bits 1 වුණා වගේ network side එකට, ඒකනේ 255 උනේ. අන්න ඒ වගේ මෙන්න මේ subnet කරාට පස්සේ last octet එකේ තියෙන මෙන්න මේ bits දෙකක් මෙන්න මේ x and x මේ දෙන්නත් අයිති වෙන්නේ network side එකට. ඒතර මේ දෙන්නටත් apply වෙන binary එක මොකද්ද? 1ද 0ද 1. මේ දෙන්නටත් apply වෙන්නේ binary 1 and 1. හරි. ඒතකොට binary 1 and 1 apply වුණාම අපිට එන්නේ 192 168 14 0 කියන්නේ binary වලින් ලිව්වොත් 80 3 4 5 6 7 8. හැබැයි මෙන්න මේ bits දෙක දැන් already 1 1 වෙලා තියෙන මේ දෙන්නම දැන් ඉන්නේ network side එකේ. ඉතිරි bits 6 ඉන්නේ host side එකේ. මේ දෙන්න network side එකේ. හරි.
එතකොට මේ දෙන්නගේ value එක මේ දෙන්නම 1 1 වුණාම value එක කීයද? මෙතන 2 to the power 0 1 2 3 4 5 2 to the power 6 2 to the power 7 නේ 2 to the power 6 කියන්නේ 64 2 to the power 7 කියන්නේ 128 එතකොට මේ දෙන්නම 1 1 කියන්නේ මේ දෙන්නගේ එකතුව කීයද 192 192 හරි දැන් සබ්නෙට් මාස්ක් එක අපි කොහොමද ලියන්නේ 192 168 14 0 කියන IP එකේ දැන් සබ්නෙට් මාස්ක් එක වෙන්නේ නේ හැම සබ්නෙට් එකකටම සබ්නෙට් මාස්ක් එක වෙන්නේ 255 255 255 192 නේ මොකද මේ ලාස්ට් ඔක්ටෙට් එකේ බිට්ස් දෙකක් බරෝ කරලා තියෙන අන්නේ බිට් දෙකේ වැලියු එක ඒ බිට්ස් දෙකේ ඩෙසිමල් වැලියු එක තමයි 192 ඔන්න ඕක තමයි සබ්නෙට් මාස්ක් එක දැන් මේක ඔල්රෙඩි දීලා තියෙනවා ටේබල් එකේ නේ ෆස්ට් රෝ එක කොහොමද ෆිල් කරලා තියෙන්නේ ඉතින් මෙන්න මේ 192 කියන සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙනවද අනිත් හැම නේ සබ්නෙට් එකෙන් සබ්නෙට් එකට වෙනස් වෙනවද නැහැ සබ්නෙට් එකෙන් සබ්නෙට් එකට වෙනස් වෙන්නේ නැහැ මොකද හැම සබ්නෙට් එකේම බිට්ස් දෙක තමයි වරෝ වෙලා තියෙන්නේ හරි ඒක නිසා සබ්නෙට් මාස්ක් එක සබ්නෙට් එක අනුව වෙනස් වෙන්නේ නැහැ මොකද ඇලොකේට් වෙලා තියෙන බිට්ස් ගාන සබ්නෙට් එකෙන් සබ්නෙට් එකට චේන්ජ් වෙන්නේ නැති නිසා ඒක නිසා හරිම ලේසි මෙන්න මේ කොලම් එක ෆිල් කරන්න සබ්නෙට් මාස්ක් එකම තමයි එන්නේ නේ 255 255 255 192 same repeats ඔය විදිහට තමයි හරිම ලේසියෙන් අපිට ෆිල් කරන්න පුළුවන් දැන් මේ ටේබල් එකේ first example එක first row එක ෆිල් කරලාම තියෙනවා ඒක නිසා හදන්න දෙයක්වත් නැහැ ඔයාලා සබ්නෙට් මාස්ක් කියලා දෙයක් දැක්කොත් ඒක තමයි අනිත් ඒවාට රිපීට් වෙන්නේ කියලා මතක තියාගන්න හරි ඊළඟට තියෙනවා මේ broadcast ID එක ෆිල් කරන්න. දැන් broadcast ID එක පළවෙනි සබ්නෙට් එකට දීලා තියෙනවා 63 කියලා. අපි බලමු මොකද්ද broadcast ID කියලා කියන්නේ. හරි දැන් අපි බලමු මොකද්ද මේ broadcast IP එක කියන්නේ කියලා. broadcast IP එක කියලා කියන්නේ network එකේ එක computer එකකට ඒ LAN එකේ තියෙන අනිත් හැම කම්පියුටර් එකකටම එකපාර මැසේජ් එකක් යවන්න ඕන වුණොත් එහෙම නැත්නම් එකපාර data packet එකක් broadcast කරන්න ඕන වුණොත් එතකොට destination IP එකට එන address එක තමයි මේ destination IP කියන්නේ ලැබිය යුතු කම්පියුටර් එකේ IP එක. ලැබිය යුතු කම්පියුටර් එකේ IP එක broadcast IP එක කළොත් ඒ network එකේ broadcast IP එක කළොත් ඒ අදාළ switch එකෙන් බලනවා මොකද destination IP switch එකෙන් check කරනවා හරි මේ තියෙන්නේ destination real destination එක IP එකක් නෙමෙයි broadcast IP එක හරි broadcast IP එක කියලා switch එක දැනගත්ත ගමන් එයා කරන්නේ මේ network එකේ තියෙන හැම computer එකකටම හැම device එකකටම මේ packet එක copy කරලා send කරනවා හරි ඒකයි broadcast කරනවා කියන්නේ broadcast කියන්නේ ඉතුරුවා හදනවා කියන එක ඒකයි broadcast IP කියලා දෙයක් network එකකට තියෙන එකපාර එක computer එකකට මොනවා හරි දෙයක් message එකක් මුළු network එකටම දෙන්න ඕන උනොත් අන්න එතකොට පාවිච්චි කරන්නේ destination IP එක විදිහට broadcast IP එක. හරි. එතකොට මේ අපේ table එකේ වෙනම column එකක් තියෙනවා broadcast IP කියලා. හරි. broadcast IP එකේ rule එක තමයි host side එකේ හැම bit එකක්ම binary 1. host side එකේ හැම bit එකක්ම binary 1 වුණාම ඒකට කියනවා broadcast IP කියලා. ඒ කියන්නේ අනිත් IP එක network side එකේ IP එක normally තියාගෙන broadcast host side එකේ bits ටික ඔක්කොම binary 1 වුණොත් අන්න ඒකට කියනවා broadcast IP කියලා. හරි. දැන් එතකොට මෙන්න මේ subnets වල අපි කොහොමද broadcast IP එක බලන්නේ? දැන් අපිට network
මෙන්න මේ අපිට දීලා තියෙන IP එකයි සබ්නෙට් 4ක් හදාගත්තට පස්සේ හොස්ට් සයිඩ් එකේ ඉතුරු වෙලා තියෙන අපිට මෙන්න මේ බිට්ස් 6 විතරයි. එතකොට මේ බිට්ස් 6 එකේවා වෙනවා කියන එක තමයි මේ එක එක සබ්නෙට් එකේ බ්‍රෝඩ්කාස්ට් IP එක කියලා කියන්නේ. හරි. එතකොට අපි බලමු මෙන්න මේ බිට්ස් 6ම 1 වුණොත්. මේ බිට්ස් 6ම 1 වුණොත් මෙතන වැලියු එක දැන් කීයද? මේ බිට්ස් 6ම 1 වුණා කියන්නේ මෙතන වැලියු එක කීයද? හරි. මෙතන එකේවා 6ක් කියලා කියන්නේ මෙතන අපිට එන වැලියු එක තමයි 63. හරි. මෙතන එන වැලියු එක තමයි 63. හරි. එතකොට පළවෙනි සබ්නෙට් එකේ බ්‍රෝඩ්කාස්ට් එක කීයද? පළවෙනි සබ්නෙට් එකේ බ්‍රෝඩ්කාස්ට් එක 192.168.14. එතකොට පළවෙනි host side එකේ first borrow කරපු bit එක කොහොමත් 0, network side එකට ගියපු bit එක කොහොමත් 0. එතකොට මෙන්න මේ side එක host side එකේ ඔක්කොම bits ටික 1 වුණාම 4 5 6 නේ මේ 6ම 1 වුණාම අපිට එන්නේ 63. හරි මේක තමයි broadcast IP එක. ඊළඟට second subnet එක අපිට එන්නේ ඒත් ඉතින් මේ bit 6 තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ ටික ඔක්කොම 1 වුණාම මෙතනත් value එක 63 නේ. හරි 63 හැබැයි අපි IP එක ලියනකොට මෙන්න මේ සබ්නෙට් කරපු සබ්නෙටින් වලට ගත්ත බරෝ කරපු බිට්ස් වලට තියෙන වැලියු කම්පයර් කරන්න බෑ නේ. මොකද අපි IP එක ලියනකොට මේ දෙන්න බරෝ කළා කියලා ඒ දෙන්නම නොසලකා හරින්න බෑ. ලාස්ට් ඔක්ටෙට් එකට තමයි IP කොච්චර බිට්ස් බරෝ කරත් නෙට්වර්ක් සයිඩ් එකට ඒ බරෝ කරපු බිට්ස් හැම දෙයක්ම තාමත් IP වෙන්නේ ලාස්ට් ඔක්ටෙට් එකට. ඒක නිසා ලාස්ට් ඔක්ටෙට් වැලියු එක ලියනකොට අපිට අර බරෝ කරපු බිට්ස් නොසලකා හරින්න බෑ. හරි. එතකොට මෙතන බිට්ස් 6ම 1 වුණාම 63. මෙන්න මෙතන 7 bit එකේ වැලියු එක කීයද? 64. 64. හරි. එතකොට 64 plus 63 තමයි අපි බලන්න ඕන. හරි. 64 plus 63 කීයද එන්නේ? 127. නේද? 127. හරි. එතකොට broadcast IP එක වෙන්නේ 127. 192.168.14 right. next එකේ third subnet එකේ broadcast එක හරි මේ ටිකේ value එක 63. එතකොට borrow කරපු bits දෙකේ value එක කීයද? මෙතන අපිට තියෙනවා 128 නේ. එතකොට 128 plus 63 කීයද එන්නේ? 11391 නේද? 191 තමයි broadcast IP එක එන්නේ. 192.168.14.191. දැන් මෙතන about 63 plus 64 plus 128. right. එතකොට කොහොමද එන්නේ? 128 plus 64 plus 63 7 8 7 15 3 9 6 15 255 255 තමයි broadcast IP එක එන්නේ. 192.168.14.255. හරි. ඔන්න දැන් අපි අර broadcast ID කියන column එකත් මෙන්න මේ විදිහට fill කරගන්න පුළුවන්. හරි. බලමු question එකට ගිහිල්ලා. right. මේ ටික ඒ විදිහටම වෙනවා. dot එන්නේ 127 third එකට දෙනවා 191 fourth එකට දෙනවා 255. right. ඔන්න දැන් broadcast IP එකක් complete කරලා තියෙනවා. ඊළඟ last column එක තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ
usable IP address range. දැන් කොහොමද usable IP address range එකක් හොයන්නේ? දැන් අපිට example එක දීලා තියෙනවා 192.168.14.0 කියන්නේ network IP එක. අනේ usable range එක පටන් අරගෙන තියෙන 14.1 වලින්. හරි ඒ කියන්නේ first usable host IP එක. මුලින්ම 14.0 කියන්නේ network IP එක, 14.1 කියන්නේ host side එක 1 වෙලා. host side එකට value එකක් ඇවිල්ලා. අන්න ඒ කියන්නේ usable for host. usable for host. ඊළඟට usable IP address range එක 192.168.14.62. 62 කියන්නේ broadcast IP එකට එකක් අඩු වෙලා. හරිම ලේසි. හරිද? එතකොට usable IP address range එක network ID එකට වඩා එකක් වැඩි වෙන්නත් ඕන, broadcast ID එකට වඩා එකක් අඩු වෙන්නත් ඕන. ඉතින් මෙන්න මේ දෙන්න දිහා බලාගෙන අපිට පුළුවන් last column එක fill කරන්න. ඒතර මොකද්ද මේ usable IP address range කියලා කියන්නේ? ඕනම IP එකක තියෙනවා important key IP හතරක් තියෙනවා. හරිද? ඕනම IP එකක key IPs තියෙනවා හතරක්. අපි example එකක් විදියට ගත්තොත් අපේ first subnet එක 192.168.14.0 හරි 14.0 මේ මොකද්ද? network IP එක. ඊළඟට අපිට එන key IP එක තමයි first host IP එක 192.168.14 අපිට පළමුවෙන්ම host එක සඳහා භාවිතා කරන්න පුළුවන් IP එක මොකක්ද කියන එක 14.1 තමයි නේ host side එක මුලින්ම එක වුණ IP එක තමයි the first host IP කියලා ගන්න පුළුවන්. ඊළඟ IP එක third key IP 192.168.14 last host IP එක. last host IP එක ඇවිල්ලා අන්තිමටම use කරන්න පුළුවන් host IP එක last host IP එක. හරි. එතකොට මේකේ අපිට එන්නේ 62. අන්තිමටම use කරන්න පුළුවන් IP එක. හරිද? එහෙමත් නැත්නම් අපිට last host IP එකට යන්න කලින් දැන් අපි already දන්නවා broadcast IP එක මොකක්ද කියලා. 192.168.14 broadcast IP එක වෙන්නේ 63. broadcast IP. හරි. එතකොට last host IP එක වෙන්නේ හැමතිස්සෙම broadcast IP එකට එකක් අඩුවේ. එකක් අඩු IP එක තමයි last host IP එක වෙන්නේ. ඒ කියන්නේ 62. last host IP. හරි. මෙන්න මේ IP හතර තමයි key IPs හතර වෙන්නේ. ඕනම network එකකට වෙන්න පුළුවන්, ඕනම subnet එකකට වෙන්න පුළුවන්. key IPs හතරක් තියෙනවා. හරි. දැන් අපි ළඟ already network IP එකක් තියෙනවා, broadcast IP එකක් තියෙනවා. එතකොට usable range එක මෙන්න මේක තමයි usable range. usable range. දැන් අනිත් past papers වල ඊට කලින් අවුරුදු වල හුඟක් past papers වල අපිට define කරන්න තිබුණේ full range. full range කියන්නේ including the network ID and broadcast ID. මේක තමයි full range. හරි. එතකොට ඔයාලා මතක තියාගන්න මේ පාර usable range කිව්වොත් host range එක. full range කිව්වොත් network IP to broadcast IP full range එක. හරි. එතකොට අපිට already දැන් අපේ table එකේ network IP එකක් තියෙනවා, broadcast IP එකක් තියෙනවා. මේක නිසා usable range එක හදාගන්න හරිම ලේසි. network IP එකට වඩා එකක් වැඩි වෙන්න ඕන first host එක. කියන්නේ usable range එක start එක usable range එක end වෙන්නේ broadcast එකට එකක් අඩු වෙනවා. right.
ඒකට බලමු අපේ ටේබල් එකට අපේ question එකට ආයෙත් ගිහිල්ලා එතකොට 192.168.14 0 වලට පස්සේ IP එක 1 broadcast එකට එකක් අඩුවෙන් එක 62 ඊළඟට මෙයාගෙන් බැලුවොත් HR department එක බැලුවොත් 192.168.14 network ID එක 64 එන එකක් වැඩි වෙන්නේ 65 and අනිත් last host එක ගත්තොත් 192.168.14 broadcast එකට එකක් අඩුයි 126 right ඊළඟට IT unit එකට network IP එක 128 එහෙනම් first host එක වෙන්නේ 1292 broadcast එක මෙයාගේ 191 එහෙනම් 190 ඊළඟ marketing department එකේ 192.168.14 මෙයාගේ network ID එක 192 එහෙනම් 193 වෙන්න ඕන 193 then range goes to broadcast එක 255 එහෙනම් 254 වෙන්න ඕන last IP එක. හරි. මොන දැන් අපි මේ table එක fill කරලා ඉවරයි. ඊළඟට අපිට බලන්න තියෙන්නේ මම හිතන්නේ මේ table එකට අපිට ලකුණු 6ක් විතර score කරන්න පුළුවන් හරියට fill කරා නම්. Right. Next question. Showing clearly the connection topology and the devices, draw the logical arrangement of the company network that the network administrator can implement to fulfill the company's requirement. Assume that additional IP addresses can be obtained. Okay, the main question එකේ විදිහ අපිට තියෙන්නේ මේ topology එක. නේ හැම department එකේම topology එක clearly පෙන්නලා ඒ වගේම හැම device එකක්ම කොහොමද මේ network එකත් එක්ක arrange වෙලා තියෙන්නේ කියන එක ඇඳලා පෙන්නන්න network diagram එකකින්. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. දැන් ඒක කරන්න අපිට පොඩ්ඩක් බලන්න වෙනවා මෙන්න මේ දීලා තියෙන points question scenario එකේ. එතන කියලා තියෙනවා local area network for each department and the IT unit in order to share specific software and resources. Right, so LAN each department and the IT unit in order to share specific software and resources. So LAN එකේ තියෙන හැම device එකකටම resources share කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ හැම device එකක්ම ඒ department එකේ LAN එකට අයිති වෙන්න ඕන. LANs in each department to be interconnected via IT unit. So IT unit එක through IT unit එකට හැම department එකක්ම connect වෙන්නත් ඕන. The next point, all computers to be given efficient internet connectivity with the help of a DNS, so domain name system and a proxy server. Right. So internet connectivity එක දෙන්නත් ඕන through a DNS and proxy. Next point, an internet service provider to supply internet connectivity to the IT unit. The entire network to be protected through a firewall. So මේ internet connection එක IT unit එක through තමයි අනිත් departments වලට යන්නේ. ඒ වගේම firewall එකකින් protect කරලා තියෙන්නත් ඕන මේ internet connection එක. බලමු කොහොමද මේ network diagram එක අඳින්න කියලා. දැන් ඔන්න department හතර scopes ටික මම මෙතන අඳගෙන තියෙනවා. Finance department, HR department, marketing department and IT department. right. එතකොට මේ හැම department එකටම switch එකක් switches දීලා තියෙනවා කියලා question එකේ කියලා තියෙනවා. right. එතකොට අපි බලමු switch එකක්
ස්විච් එකේ සිම්බල් එක ඔයාලට මෙතන දාන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ස්විච් කියලා ලියන්නත් පුළුවන්. මම මෙතන සිම්බල් එක දාගන්නවා four arrows. right ඔයාලට පැහැදිලි නැති වෙන්නත් පුළුවන්. එතන තියාගන්න two arrows to the left, two arrows to the right. ඔන්න ඔය විදිහට තමයි අපි ස්විචස් හතර මේ නෙට්වර්ක් හතරට දාගන්න. ඊළඟට මේ ක්වෙස්චන් එකේ කියලා තියෙන තව ඉම්පෝටන්ට් දෙයක් තමයි මේ හැම LAN එකකටම මේ හැම සබ්නෙට් එකක නැත්නම් මේ හැම ඩිපාර්ට්මන්ට් එකකටම යාගෙම සර්වර් එකක් තියෙනවා. මේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකට තියෙනවා මොකක්ද ඒකේ තියෙන සර්වර් එක account information system AIS. right so සර්වර් එකක් මම මෙතන සර්වර් සිම්බල් එක මේ විදිහට ඔයාලට අදින්න පුළුවන්. ලියන්න මේ මොකක්ද කියලා AIS ස්විච් එකට කනෙක්ට් වෙලා තියෙනවා. ඊට අමතරව තවත් කම්පියුටර්ස් හැම එකක්ම පෙන්වන්න ඕන නැහැ. කම්පියුටර්ස් දෙක තුනක් පෙන්වුවම ඇති. මොකද කම්පියුටර්ස් 30 40 50 අපිට ඩයග්‍රෑම් එකකින් දෙන්න බැරි නිසා. මම මෙතන PC1 PC2 ඒ වගේම PC3 කියලා පෙන්නනවා. ඒ වගේම නෙට්වර්ක් printer එකක් තියෙනවා. මම ඒක P කියලා දානවා printer එක. නෙට්වර්ක් printer එකක්. ඒ කියන්නේ මේ printer එක අනිවාර්යයෙන්ම shared printer එකක්. ඒක switch එකට connect වෙලා තියෙන්න ඕන. ඔය විදිහට finance එක ඊළඟට HR department එකේ HRIS server එක තියෙනවා. HRIS එයාගේ computers මේ විදිහට connect වෙලා තියෙනවා. PC1 PC2 PC3 එයාට තියෙන network printer එකක්. නිසා ඒ printer එක switch එකට connect වෙන්න ඕන. ඊළඟ marketing department එකේ තියෙනවා server එකක් MKIS marketing information systems server එක. ඒ වගේ marketing department එකේ තියෙන normal network printer එකක් තියෙන්නේ. ඒකට printer එකත් අපි මේ විදිහට පෙන්නනවා. PC 3 PC1 PC2 PC3 කියලා මේ විදිහට පෙන්නනවා. right ඒ වගේම IT department එකේ IT department එකේ තියෙනවා server එකක් learning management system LMS server එක තියෙනවා. LMS server එක තියෙනවා. ඊට අමතරව DNS server එක තියෙනවා. ඊළඟට proxy server එකකුත් තියෙනවා. servers තුනක් තියෙනවා IT department එකේ. වගේම PC 1 ඒ වගේම PC 2 එක මෙතන තියෙන normal printer එකක්. normal printer එකක් තියෙන. ඒ කියන්නේ මේ printer එක සාමාන්‍ය PC එකකට connect වුණ printer එකක් ගැන තමයි මේ normal printer එකක් කියලා කියන්නේ. PC එකකට connect වෙලා තියෙන printer එකක්. ඒක shared printer එකක් නෙමෙයි. එහෙමත් නැත්නම් ඒක switch එකට connect වුණ printer එකක් නෙමෙයි. හරි. right අනිත් දේ තමයි මේ හැම ඩිපාර්ට්මන්ට් එකක්ම IT ඩිපාර්ට්මන්ට් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒකට මම මේවා වයර්ස් වලින් පෙන්නනවා මෙන්න මේ විදිහට. හරි. එතකොට මේ යූස් කරන කේබල්ස්
twisted pair cables එහෙම නැත්නම් fiber optic cables කියලා හරියටම අපිට තීරණයක් ගන්න question එකේ details මත ඒ කියන්නේ distance එක දීලා නැහැ මේ departments අතර තියෙන ඒක නිසා ඔයාලට ඕන fiber කියලා දාන්නත් පුළුවන් නැත්නම් twisted pair cables කියලා දාන්නත් පුළුවන් twisted pair cables කියලා දාන්නත් පුළුවන් right ඊළඟට තවත් කියන දෙයක් තමයි internet connection එක ගැන. ISP කෙනෙක් ඉන්නවා. ISP ගේ cloud එක මෙතන indicate කරේ. මෙතන එයාගේ cloud එකෙන් අපිට එනවා internet connection එක IT department එකට. IT department එකට එනකොට එන්නේ router එකක් through. ඔයාලා මතක තියාගන්න router එක හැමතිස්සෙම network margin එකේ තමයි අපි අඳින්න ඕන. network margin එක තමයි අපි අඳින්නේ 2 arrows in 2 arrows out ඒක තමයි router symbol එක වෙන්නේ මොකද router එක කියලා කියන්නේ එකම network එකකටවත් අයිති නැති device එකක් ඒක LAN එකකටවත් WAN එකකටවත් අයිති නැති device එකක් මොකද router එකේ ports තමයි එක එක network එකට අයිති වෙන්නේ. දැන් internet service provider ගේ cable එක connect වුණ port එක අයිති වෙන්නේ WAN එකට. ඒ වගේම IT department එකේ switch එකට connect වෙන port එක අයිති වෙන්නේ එයාගේ LAN එකට. ඒක නිසා මේ margin එකේ තමයි අපි හරිනම් router එක අඳින්න ඕන. ඒ වගේම switch එකත් එක්ක මේ router එක connect වෙනවා. හැබැයි තව දෙයක් කියලා තියෙනවා. මේ question එකේ firewall එකක් ගැන කියලා තියෙනවා. එහෙනම් firewall එකෙන් කරන්නේ internet එක through එන අපි කියනවා මේ attacks මේ cyber attacks පුළුවන් තරම් prevent කරන එක මේ වළක්වන එක තමයි firewall එකෙන් කරන්නේ. එහෙනම් router එකෙන් පස්සේ මේ internet එක through එන attacks block කරන්න නම් especially hacking attacks block කරන්න නම් අපිට firewall එක switch එකට යන්න කලින් firewall එක through තමයි මේ internet connection එක දෙන්න ඕන මොකද IT department එකෙන් මේ internet connection එක ඊට පස්සේ distribute වෙනවා අනිත් හැම department එකටම right එතකොට මෙන්න මේ විදිහට අපිට firewall එකක් අඳින්න පුළුවන් ඔයාලා මේක පැහැදිලිව අඳ ගන්න ඒ මාගේ brick wall එකක් විදිහට තමයි අපි firewall එක පෙන්නන්නේ හරිද එතන මට පැහැදිලිව අඳින්න ඉදමදි දන්නා firewall symbol එක මොකක්ද කියලා නේද wall එකක brick wall එකක symbol එකක් තියෙන්නේ ඒක switch එකෙන් යනවා firewall එකට firewall එකෙන් යනවා switch එකට මේ internet connection එක හරි ඔන්න ඔය ටික තමයි මේ question එකේ answer එකට indicate වෙන්න ඕන ඉතින් මේ ඔක්කොම ටික හරියට කියනවා නම් අපිට මම හිතන්නේ marks 6ක් විතර score කරන්න පුළුවන් right ඊළඟට බලමු මොකද්ද ඊළඟ question එක කියලා question D network administrator decides to dynamically manage the IP addresses of each of the entire network write down the mechanism that needs to be implemented to achieve this task okay so look at the question again network administrator decide to dynamically manage the IP addresses. You can IP addresses static IP නෙමෙයි dynamic IP. Dynamic IP කියන්නේ මොනවාද? නිතරම වෙනස් වෙන IP. මේක network device එකෙන් device එකට IP address නිතර change වෙන්න ඕන. කියන එක තමයි dynamically manage the IP address කියලා කියන්නේ. එතකොට සමහරවිට දවසකට සැරයක් IP change වෙන දාන්න පුළුවන්. ඒකේ security reasons නිසා දවසකට සැරයක් change වෙන්න දාන්න පුළුවන්. ඒ කියන්නේ එක එක devices වල අපි normally අපි computer එකට IP එකක් දුන්නාම ඒක හැමදාම මේ IP එක ඒ විදිහට තියෙනවා. හැබැයි dynamic IP කියලා කියන්නේ ඒ IP එක වෙනස් වෙන්න ඕන. automatically වෙනස් වෙන්න ඕන. ඒක දවසකට සැරයක් වෙනස් වෙන්න පුළුවන් නැත්නම් පැයකට සැරයක් වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතියකට සැරයක් මාසයකට සැරයක් වගේ අපිට time කරන්න පුළුවන්
මේ IP එක change වෙන method එක. ඉතින් ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන් වෙන්නේ DHCP server එකකින්. DHCP server එකකින්. DHCP server කියන්නේ Dynamic Host Control Protocol කියන එක. ඉතින් මේක අපිට server එකක් හදන්න ඕන. දැන් network එකට මේ DHCP server එකක් allocate කරන්න ඕන. එතකොට මෙන්න මේ DHCP server එකක් allocate කරාට පස්සේ මෙයා ළඟ තියෙනවා IP pool එකක්. IP pool එක network admin ට දෙන්න පුළුවන් මේ IP pool එකේ range එක මොකක් වෙන්න ඕනද කියලා. හරි. අපි IPs ගත්තොත් අපි example එකක් විදිහට හිතුවා IP A B C D E F G ඔන්න මේවා තමයි IP කියලා අපි හිතමු. ඒත් මේ network එකේ තියෙනවා නම් computers 3ක්. example එකක් විදිහට. ඒතර අපි හිතමු මේ IP change වෙන දාලා තියෙන්නේ for 24 hours for every 24 hours. එතකොට අද මෙයාගේ IP එකේ මෙයාගේ IP එක B මෙයාගේ IP එක C වෙන්න පුළුවන්. හෙට මෙයාගේ IP එක C මෙයාගේ IP එක E මෙයාගේ IP එක G වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ IPs randomly change වෙනවා. මේ pool එකෙන් පුළුවන් DHCP server එකට IPs allocate කරන්න one by one. හරි. එතකොට ඔන්න ඔය දේ තමයි අපි මෙන්න මේ question එකට කියන්න ඕන. Write down the mechanism that needs to be implemented to achieve this task. Write down the mechanism. මොකක්ද mechanism එක වෙන්නේ? To install a DHCP server. Right? Install a DHCP server. එතකොට ඔයාලා කියන්න ඕනේ මොකක්ද මේ DHCP කියන්නේ කියලා. To implement we can achieve or the network admin can achieve this task by implementing a dynamic host control protocol server. So that server is maintaining a pool of IPs, and that every client computer or every host computer or device gets an IP from this pool, and the DHCP server can change the IP for every device in the network according to a given time frame. ඔන්න ඔය ආන්සර් එක අපි දුන්නා නම් මෙන්න මේ question එකට full marks achieve කරන්න පුළුවන්. ඒක ඔය විදිහට තමයි final answer එක අපි දෙන්නේ. ඉතින් ඒකට ලකුණු එකක් වගේ තමයි allocate කරලා තියෙන්නේ paper එකේ. හරි. දැන් අපි අද කතා කරේ 2020 paper එකේ 6 වෙනි ප්‍රශ්නය එහෙමත් නැත්නම් essay රචනා ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය ඉංග්‍රීසි paper එකේ. ඉතින් ඔය විදිහට තමයි හදන්නේ. ඔයාලට තාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. අපි ඉස්සරහට තවත් past paper discussions වලින් ඉස්සරහට හම්බ වෙමු.